අපි වර්ෂ ගණනක් සිස්සේ දේශපාලන ශාස්ත්‍රය තුළ ඒ වගේම බැංකුවක ගනුදෙනු කරන සමාගමක් විදිහටත් මේකුත් දේවල් වලින් බලද්දි කෘෂි පාර්ලිමේන්තුවත් අපිත් බොහෝම හිතවත් සහෝදර මිතුදුමක් බැඳිලා තිබුණා. නිසා මම එතුමාගේ ආරාධනය පිළි අරගෙන අද තමුන්නාන්සලාගේ සංගමයේ ආරාධනය පිළි අරගෙන මේ ස්ථානයට පැමිණියා. ඒ ගැන විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන. ඒ වගේම අවසර ගන්න මහජන බැංකුවේ පළමුව සභාපති සිටි වින්සන් සුබසිංහ මැතිතුමාගේ පුත්‍ර අශෝක සුබසිංහ මැතිතුමාගේ සභාපති ආචාර්ය නිමල් සඳරත්න මැතිතුමා හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර එච්.බී. දිසානායක මැතිතුමා ඒ වගේම ගයිද සිල්ලම් මහත්මයා වර්ණකුල සූරිය මහත්මයා ඒ වගේම සභාපති රංජිත් අශෝක පෙරේර මහත්මයා අජේ සේවක බැංකු සංගමේ සභාපති ඇතුළු ආදරණීය විශ්‍රාමක හිතවතුනි හිතවතුනි අත වශයෙන්ම මේ බැංකු ශාස්ත්‍රය ගැන කතා කරද්දී අපේ රටේ සම්පූර්ණ මූල්‍ය පාලනය බැංකු හරහා ඉදිරියට තියෙනවා. මම හිතන්නේ බැංකු ශාඛා විතරක් 2500ක් විතර ලංකාව පුරා තියෙනවා. බැංකුව අපේ සුබසිංහ මැතිතුමා කිව්ව ඇත්තයි. ඒ කාලේ හිටි ජනතාව තමයි මේ බැංකු මූල්‍ය කළමනාකරණය කරලා තියෙන මුල් කාර්යයේ භාණ්ඩ හුවමාරු සඳහා. කොච්චි කඩේ දෙකක් තිබිලා තියෙනවා. කොළඹ කොච්චි කඩේ මේකම කොච්චි කඩේ. ඒ කොච්චි කඩේ දෙකෙන් තමයි මේ ප්‍රශ්නේ ආරම්භ කරේ. මොකද හරි ඇති නේද? ඔව්. දෙහිම තමයි උනේ. අපේ මුල්ලේ කියන කෙරෝලේ වාසගමත් එක්ක තමයි මේ කටයුත්ත උනේ. ඉතින් මම එතුමාගේ කතාව අහගද්දී මගේ මතකයේ ටිකක් අවදි කරගත්තා. පොත්පත්වල තොරතුරුත් ඒ වගේම සමාජයේ ඇතිවෙච්ච වේ කතිකාවතත් ඔස්සේ බලද්දී මට පෙනී ගියා මම මේ අවස්ථාවේදී අත් වශයෙන්ම සන්තෝෂ වෙනවා මේ වේදිකාවේ ඉන්න මේ විද්වතුන් දකිද්දී මොනතරම් වැඩක් ගත හැකි මොනතරම් අත්දැකීම් තියෙන මොනතරම් උපදේශනයක් දෙන්න පුළුවන් පිරිසක්ද අප අතර ඉන්නේ කියලා. මම එතුමාගෙන් ප්‍රශ්නකුත් ඇහුවා සුබසිංහ මහත්මයාගෙන්. මොකද මම වෙන මොනවද කරලා තියෙන්නේ? තුමා රුසියාවට ගියයි කිව්වා. අධ්‍යාපනය ලබා ගත්තයි කිව්වා. විජේවීරටත් පොඩි ෂොට් එකක් දුන්නා කිව්වා. වොඩ්කා ෂොට් එකක්. මම කනගාටු වෙනවා තියා වැඩිපුර දුන්නා නම් අද අපරාධේ. තාමත් ජීවත් වෙනවා. පුරුදු කරනවා. පොඩි වරද්දක් කරලා ඉඳලා තර විශාල ප්‍රශ්නයක් නියන්නේ නැහැ. ඒ වගේ එතුමා බොහොම සුන්දර අතීතයක් අපිට මතක් වෙනවා. තවත් ප්‍රශ්නයක් ඇහුවා. එතුමා තමයිලු මේ තෙල් පිරිපහදවත් කියලා තියෙනවා. ප්‍රධාන ඉංජිනේර. සංකල්පයක් එතුමාගේ වෙන්නේ නැති. සංකල්පයක් එතුමාගේ. දැන් බලන්න මම හිතුවා මේක ව්‍යාපාරය ඇසින් කොහොමද බලන්න ඕනේ කියලා. ව්‍යාපාර ඇසකින් බලද්දි මට පේනවා. මමත් විදුලි බල නියෝජ්‍යමතිවරයා වශයෙන් කටයුතු කරුවා කාලේ. මුල්පත්ති මේක. රත්වත් එතුමා තමයි ඇමතිතුමා. එතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ බාරගත්තු නිසා අමාත්‍යාංශයේ ඉතුරු සංවර්ධන වැඩකටයුතු ටික මම සුපරීක්ෂාකාරව බැලුවා. බලද්දි පෙන්නේ 140ක් විතර අපිට තෙල් කිරිපාදු කරන්න පුළුවන්. ඒකත් ඉරේනියන් ලයිට් ප්‍රූෆ්. එහෙම නේද? ඒක තමයි තියෙන්නේ. ඒ 40 පිරිපහදු කරපුවම අපිට නිකන් දේවල් හම්බෙන එකක් තමයි තාරු ටික, ඉටි ටික. ප්‍රමිනාශක උට ගහන දේවල් ටික. බොහෝ දේවල් හම්බෙනවා. ගෑස් ටික. ගෑස් පව නිකන් හම්බෙනවා. 140 තාම 100ක් වුණා නම් කොච්චර හොඳද කියන එක බලන්න කල්පනා කරලා. තාමත් 40 අපි ගාතකේ ඉන්නවා. මෙතුමාට උපදේශයක් දෙන්න පුළුවන් නම් 40කින් මෙච්චර ප්‍රොෆිට් එකක් තියෙනවා මොකද මේ නිමි ඔයිල් ගද්දි කොච්චරද නැන් කොච්චරද මේක අතර පරතරය පිළිබඳ විස්තරයක් කරන්න පුළුවන් නම් මට මේක
රජය දැනුවත් කරන්න පුළුවන්. මේ නොපෙනෙන ප්‍රතිලාභ කොච්චර අපේ රට ගන්න පුළුවන්ද කියන එකට උදාහරණයක් වශයෙන් මෙතුමාව පාවිච්චි කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම සන්තෝෂද ගන්නවා. ඒ වගේ මෙතුමාගේ අත්දැකීම් කියද්දි මට හිතුණා කොච්චර නිහතමානීද කියලා. නමුත් පොඩි වැරද්දක් කළා තියෙන කොච්චර විද්වතුන්ද. මොකද්ද වැරද්ද? මනස විශ්‍රාම යන්නේ ශරීර විශ්‍රාමය. නිසා මේ විශ්‍රාම කියන කතන්දරයට පොඩ්ඩක් විරුද්ධත්වයකුත් මගේ තියෙනවා. මොකද අපි හිතන අපිට බෑයි කියලා. ජපානයේ විතරක් ඉන්න 51000 කාන්තාවෝ අවුරුදු 100ට වැඩි. පිරිමි 7000යි. ජපානයේ විතරක්. මොකද අපේ ජීවිත අපේක්ෂාව දැන් වැඩි වෙන්න එක හේතුවක් කියලා තියෙනවා. මෙතුමන්ලා වගේ අපේ ශ්‍රීපාල මෙතුමන්ලා වගේ සාමාන්‍යයෙන් උගත් අය සාක්ෂරතාවයේ ඒ වගේම අපිට නොමිලේ දෙන සෞඛ්‍ය පහසුකම් නිසා අපේ ජීවිත අපේක්ෂාව එන්න දැන් වැඩි වෙනවා. මේක අපි අධ්‍යයනය කරගත්තා. ඉස්සර 1947 මිනිස්සු ජීවත් වෙලා තියෙන අවුරුදු 47යි. ඇයි ඒ? බොහෝ දෙනෙක් බෝ වෙන රෝග වලින් මේ ගිහිල්ලා තියෙනවා. දැන් බෝ නොවෙන රෝග තමයි දැන් ඇති. දැන් තමයි මියන්නේ. දැන් මගේ දිස්ත්‍රික්කේ තමයි ලාදුරු රෝගවල තියෙන්නේ. તો ලාදුරු හැරිච්ච රෝගියෙක්ව ආබාධිතෙක් විදිහට අපි ගණන් හදලා තියෙනවා. නිර්ණායකයන් අනුව ආබාධයන් කවුද කියන නිර්ණායකයන් බලද්දී ශ්‍රවණාබාධිත, දෘශ්‍යාබාධිත, ලාදුරු රෝගයට ආබාධිත කෙනෙක් විදිහටයි හඳුන්වලා තියෙන්නේ. අද ඒක වහන්න වෙලා. තම තමුනාසලේ කාලේට වඩා දැන් වෙනස් ස්වරූපයක් ලෝකෙ පුරා ඇති වෙලා තියෙනවා. බුදුමල්ලේ කාලේ උත්පල බැංකුවල ගනුදෙනු කරුවේ අර ඇඩින් මැෂින් එකයි ඊළඟට මොකෙන්ද කියන්නේ? කැල්කියුලේටර් එකෙන් කරුවේ. ඒකට ලොකු අවධානමක් තිබුණා බැංකුවේ කල්පනාකරන්නට. මොකද වැරදුනොත් තමුන්ටත් තත්තු වෙනවා. ජාලයක් තිබුණේ නැහැ. තමුන්ගේ මුලස්ථානයත් එක්ක. අද එහෙම නැහැ. අද ජාලයක් තියෙනවා. අනිත් අවධානමක් තිබුණා ඒක. මුන්නාස්ලගේ රැකියාව අවධානම සහිත රැකියාව. ඒ සල්ලි තමුන්ට ගන්නත් බෑ. සල්ලි දකින්න ලක්ෂ ගණන්. සමහරව දැකලත් නැහැ ගණන් කරලත් නැහැ. ලක්ෂ 10ක් ගණන් කරපු අය ගැහැවු කවුරු සමාජයේ බලද්දි මම බැලුවා ඒ කාලේ. එහෙම නැහැ. ලොකු ගාන. එහෙම සමාජයක් තිබුණා. දැන් වෙනස් වෙනවා. එහෙම තමයි තත්ත්වය. ඉතින් මම කියන්න කැමති මේ උපදේශ ටික අපිට ඕන. තමුනාස්ලගේ උපදේශ වටිනවා. මොකද මට ටිකක් දුකක් තියෙනවා. මොකද දුක මෙච්චර සල්ලි අත ගන්න මෙච්චර මූල්‍ය විනය තියෙන මූල සාක්ෂරතාවයේදී මූල සාක්ෂරතාවය කියන්නේ බොහෝ දෙනෙකුට නැහැ. ක්‍රිබ් එකට යනවාද කියන්නේ ගහපුවම මොකක්ද දන්නේ නැහැ. හරියට ගණන් කර නැත්නම් ක්‍රිබ් එකට දානවා නේද? දානවා. දේශපාලනක් කියොත් දැන් බොහෝ දෙනෙක් ක්‍රිබ් එකට ගිහිල්ලා. කාලේ ඉඳලා ජනතාවත් එක්ක ගනුදෙනු කරන අය ක්‍රිබ් එකට යයි. ඊට පස්සේ කිසිම ගනුදෙනුවක් ආපහු මොකුත් වෙන්නේ නැහැ. බිස්නස් එකක් පටන් ගන්න බෑ. ආපහු යන්න බෑ. කොහොම වැටලා යයි. දේශපාලන ව්‍යාපාර ඉවර වෙනවා. ඉතින් මම තමුන්නාන්සලට කියන්නේ අපි තමුන්නාන්සලගේ ප්‍රයෝජනයක් ගන්න ඕනයි කියන නිගමනයේ මම අද ඉන්නේ. මේ නිගමනය වැදගත් වෙන්නේ තරුණ පරම්පරාවට. නිගමනය වැදගත් වෙන්නේ රටේ ආර්ථිකය හරියට කළමනාකරණය කරන්නේ නැති අයට මේවා සාධාරණ උත්තර බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි මේ ඇත්ත තත්ත්වය. මේකෙන් මම උකහාගත්තේ ඒකයි. ඉතින් තමුන්නාන්සලට දැන් අපි බලද්දී වැඩිහිටිය අය ඉන්නවා දැන් විශාල ප්‍රමාණයක්. දැන් මම ආණ්ඩුවට යෝජනා කරලා ඒගොල්ලෝ වෙනුවෙන් විශ්‍රාමයට නොගන්න අය වෙනුවෙන් මිලියන 300ක් වාර්ෂිකව ජනාධිපතිතුමා අපිට ලබා දුන්නා. පොඩි ගණනක් නෙමෙයි. මිලියන 300ක්. රුපියල් 10 බැගින් දෙනවා. ඒ වගේ ආබාධිතයට දැන් ආබාධිත වෙනවනේ බොහෝ දෙනෙක්. බොහෝ දෙනෙක් ආබාධිත රුපියල් 3000 බැගින් හැම ග්‍රාම සේවක කොටසන 50 බැගින් දෙන්න පටන් ගත්තා. උල්පතකින් දරේ ඇවිල්ලා ලොකෝට යනවා වගේ. නමුත් දැන් එන්න එක වැඩි කරගෙන යන්න අපි යෝජනා කරුවා විශ්‍රාමික දිවිය සුවපහසුවෙන් තිබීම රජයේ යුතුයකමක් විදිහටයි දකින්නේ. ඒක අපි දකින්න ඕන. ඒක අපේ ජනාධිපතිතුමා දකිනවා.
මොකද වැඩි හිටියෝ කියන්නේ වැඩි ජීවත් වෙච්ච කට්ටියනේ. වැඩි හිටියා. ඔක තමයි ඇත්තම සරලම උත්තරේ. නමුත් ජීවත් වීමේදී ඇඟේ වයසයි උප්පත්ති වයස දෙක. බොහෝ දෙනෙක් වරද්ද ගන්න ඕනේ. 80 වුණත් ඇඟ 60 නම් 60 තියාගන්න පුළුවන්. 45 තියාගන්නත් පුළුවන්. ඒ සඳහා කල යුත්තේ කුමක්ද කියන එක ගැන අපි සාකච්ඡා කරමු. තමගේ ජීවන රටාව වෙනස් කරගන්න හැටි. ඒකට සූදානම් වෙන්න හැටි. දැන් වාදනයක් හිතන්නේ අනේ මම දැන් පොඩි කැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. එහෙම හිතන්න බෑ. එහෙම ඉන්නේ සංකල්පය ජපානයේ විසින් සම්පූර්ණයෙන්ම අත්හැරලා. අපි තව කාලයක් ජීවත් වෙනවා. තව කාලයක් සේවය කරන්න පුළුවන්. තව කාලයක් අපේ සේවය රටට අවශ්‍ය වෙලා තියෙනවා. කියන නිගමනවල වල අපි ඉන්න හොඳයි කියන එක තමයි මතක් කරගන්න. තමුන්වන්සලගේ දිව්‍ය ගැන, විශ්‍රාමික දිව්‍ය ගැන හිතද්දි මම දවසක් පාර්ලිමේන්තුවේ හඳුනාගත්ත මේ කලාව ගැන කතා කරද්දී. උදා අපේ දේශපාලනේ අපි කලාකම් හිතවතෙක්ගෙන් ආරම්භ කරේ විජය කුමාරතුමා. එතුමා දන්නවා. අපේ රුසිරි පාර්ලිමේන්තුව. ඉතින් ඒ පිළිබඳ කතාවක් කරද්දී මම ලස්සන සින්දුවකට ආසයි දුන්නා. සරත් නන්දසිරි මහත්මයා කියන මොකද්ද සින්දුව? මේ තරම් සිව් මැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම් මම ගියා අවුකන බුදුන්ට දැස දුන් මිනිසාස. කවුද මේ කවුරුහරි ගිහිල්ලා මේ හොයන්න කවුද මේ අවුකන බුදුන්ට දැස දුන්නේ කියලා. උද අවුකන බුදුන්ගේ පිළිමය මේ නහයට වැටෙන වතුර පොත්ත මහ පටංගිලින් තෝරන යනකම් වැටෙනවා කියලා තමයි මම කතෝලික. අහලා තින්න බලන්නත් ගියා ඒක. අත්ත වශයෙන්ම සුන්දර නිර්මාණයක්. ඉතින් හොයන්න ගියාම එයා දැක්කා. ඒ හොයන්න ගිය කෙනා දැක්කා කලා බබලන් ඉලුත් පැදුරක උදරේ පිරිපැදෙමින් මරණ ඉපදින රළ දිහා බලාගෙන හිටියා. කෙනෙක් දැක්කා. ඒකෙන් ඇහුවා නේද මේක හැදුවේ කියලා. ඔළුව වැන්නුවා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් ඇහුවා. ඉසුරු මුනියේ පෙන්වලට දෑත දුන් මිනිසා වාදක් කියලා ඇහුවා. ඊපස්සේ හිනමුණහව තාම තනිකරයි කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? බැඳලා නැහැ. අනුන් සේවය කරලා තිනවා. වැඩ කරලා තිනවා. තනිකර නොවෙන්නයි අපි කියන්නේ. තමුනාසලා සේවය කරලා තිනවා. උදව් කරලා තිනවා. නිර්මාණ කරලා තිනවා. නමුත් සමාජයේ ඔයගොල්ලන්ව තනි කරන්නේ නැහැ. හැබැයි තමුන් කරපු සේවය දැන් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙනවා. මේක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. දැන් තීන්දුවක් ගත්තා. අපිට දෙනවා සමාජ සේවා විශ්වවිද්‍යාලය. මේ සමාජ සේවා විශ්වවිද්‍යාලේ දැන් සමාජ විද්‍යාව උගන්වනවා. ලකුණෙන් එනවා උතුරෙන් එනවා වැඩියෙන් මෙන්න උතුරෙන් දැන්. ලොකු ඉල්ලුමක් තියෙනවා. මෙයාට පිටරට ලොකු ඉල්ලුමක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ සමාජ විද්‍යාව කියන එක දැනගන්නේ පොතපතින් නෙමෙයි. අත්දැකීම් වලින් දැනගන්න පුළුවන්. අද මම තීන්දුවක් ගත්තා තමුන්නාසලගේ සංගමයේ නිලධාරීන්ට අවස්ථාවක් දෙන්න. එයාට උපදේශනය සහ එයාට තමුන්නාසලගේ අත්දැකීම් කියලා දෙන්න කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒක සමාජයට වටිනවා. දැන් පොත්පත් 100කින් ඉගෙන ගන්න බැරි දෙයක් මේ දෙපළාද කිව්ව තමුන්නාසලා. පොත්පත් 100කින්වත් ඉගෙන ගන්න බෑ. මෙතුමාගේ කතාව තුළ නිහතමානීත්වය තිබුණා. අතීතයේ හරියට ස්මරණය කරලා දුන්නා. උඩට ගියාම ඉතින් මග උඩට නැග්ගම යටපඩිය පේන්නේ නැහැ බොහෝ දෙනෙකුට. අපු පඩිය පේන්නේ. ඒ පඩිය ස්මරණය කරමින් තමයි එතුමා කතා කරන්නේ. එතුමාගේ පියා ගැන, මව ගැන, ඒ කෘෂි කාර්මික ජීවිතය ගැන, ඉහළට ගිය හැටි ගැන මට කොච්චර ආශාවෙන් අහගෙන ඉන්න පුළුවන්ද කියලා. සුන්දරද කියලා. මේ සුන්දරත්වයේ අපි අත්විඳින්න ලෑස්ති කරුවොත් අර මුතුමා දකින්න මේ අර උද්දේශනීය තත්ත්වය ඔබතුමාට උදා කරගන්න පුළුවන්. ඔය මොනවා කරුවත් මානසික සැනසීම තියෙන්න බෑ. ඒ කවුරුත් මේ අර ඇත්තයි. සියලු සංස්කාර ධර්මත අනිෂ්ටයි කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. බුදුදහමෙත් කියලා තින්නේ දුවිල්ලෙන් ඉපදෙන දුවිල්ලට පරිවර්තනය වෙනවා. ඇත්තයි. නමුත් අපි හිතන්න ඕන අපි මේ යන්නේ නැහැ කියලා හිතාගත්තොත් ටිකක් හොඳයි ටික කාලයක් යනකොට. අපි මේ විශ්‍රාම ගිහලා නැහැ. අපි තාමත් පුළුවන්.
ධනාත්මක සිතිවිලි අපි ඇති කරගත්තොත් තව ටිකක් වැඩ කරන්න පුළුවන් රටට දරුවන්ටත් කියලා දෙන්න පුළුවන් සේවය ලබා ගන්නත් පුළුවන්. ඉතින් අද බැංකු ගැන අපි කතා කරද්දී ඇත්ත වශයෙන්ම අපේ විදේශ ප්‍රේෂණ හොඳයි කියලා තමයි කියන්නේ. බුදුමල දන්නවා ඇති. සාමාන්‍ය 5යි තියෙන මේ 15ක් තියාගෙන. ඊළඟට තමුන්නාන්සේලාගේ සේවය ගන්න පුළුවන් විදිහ දැන් අපි කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? දැන් අපි එක්සත් ජාතික සම්මේලනයේත් එක්ක තව දවස් 5ක් ඇතුළත ස්වේච්ඡා සංවිධානයක් පිහිටවනවා. වොලන්ටියර්ස් සෙක්‍රටරියට් එක. ඒක තමුන්නාන්සේලාගේ සේවයට වටිනාකමක් ඇති වෙනවා. උපදේශකයක් වටිනවා. වටිනාකමක් එකතු කරන්න පුළුවන්. ඒ වටිනාකම එකතු කිරීම තුළින් GDP එකට දල දේශීය නිෂ්පාදනයට වැඩි කරගන්න පුළුවන්. උපදේශකයක් එක්තරා විදිහක ආයතනයක්. එහෙම නෙමෙයි. උපදේශනේ ආයතනයක් ඇත්තටම කියනවා. උපදේශනේ හරියට දුන්නේ නැත්නම් තමයි රන්දයට මැණික් ගල පැකිච්චම් පේන්නේ නැහැ වගේ වැරදි පාරේ ගිහිල්ලා ඒගොල්ලෝ වැරදි පැත්තට යන එකට මත්ත ගන්න පුළුවන් නම් ආර්ථික බල දායකත්වයට තමුන්නාන්සේලාගේ දායකත්වය දෙන්න පුළුවන්. ඉතින් අපි ලෑස්ති තමුන්නාන්සේලාගේ උදව් ගන්න තරමට ප්‍රතිඋපකාරවත් අපි කරන්නේ. දැන් මෙතුමා කිව්වා පාලමක් වෙන්න කියලා. ඉතින් පාලමුයි දියැලකුයි දෙකක් වෙන්න මං කැමතියි. බොහොම සන්තෝෂයි කියන්නේ. ඉතින් අපි කියන්න ඕන කෙසේ වෙතත් අපේ රට ඇත්තටම බෞද්ධ රටක් නෙමෙයි. කොච්චර සිතිවිලි බලන්න මම ජනාධිපතිතුමාත් එක්ක පෙරේදා ඉතාලියේ ඉඳලා ආවා. ඉතින් ඒ මිනිස්සු ටික හම්බුණා. ඉතින් මම ඇහුවා අපේ බැංකු මහත්මයෙක්ගෙන් මම ඒගොල්ලන්ට මමත් උපදේශන ටිකක් දුන්නා. මොකද්ද මන් දෙපු උපදේශන? ඉතින් මේක දැන් චෙක් කරගන්න ඕගොල්ලන්ට කියලා තමයි චෙක් කරගන්න ඕනේ. ඒගොල්ලන්ට දෙනවා දැන් ටිකක් කාලයක් හිටපුවම ඒගොල්ලන්ගේ කපා ගන්නනේ ගානේ එකෙන් ලෝන්ස් ගන්න පුළුවන්. සාමාන්‍ය 1%ට 2% විතර ලෝන් එකක් ගන්න. මම මේ සල්ලි ටික අරගෙන ඉඳන් උන්දියල් කරලා මෙහාට එනවා. උන්දියල් දන්නව නේද? උන්දියල්. වරපාරේ. එතකොට මොනවද වෙන්නේ? කොමිස්සේ කොහට හරි යනවා සල්ලි මෙහාට එන්නෙත් නැහැ කොහෙ ඉන්නත් දන්නෙත් නැහැ. ඉතින් මම හැවුවා දැන් ඔයගොල්ලෝ සේරම එකතු කරලා සමිතියක් හදාගෙන ට්‍රෙෂරි බිල්ස් ටිකක් ගන්නවා. අරගත්තම මේක උත්තේජන වෙනව නේද? පොඩ්ඩක් එනව නේද? අපිටත් හොඳයි නේද? ඉතින් මේ වගේ උපදේශ ටිකක් ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ සමාජ සේවා අමාත්‍යාංශයට ගෙන්නලා. ඒ විද්‍යුතුන්ගේ බැංකුවාගේ මොකද බැංකුවන්ට තර බැංකුවල ඉන්න හැට තරම් මූල සාක්ෂරතාවය වෙන කාටවත් නැහැ. ඒ බැංකුව සල්ලි අච්චු ගහන්නෙත් නැහැ, සල්ලි ගේන්නෙත් නැහැ. අනුන්ගේ සල්ලි ටික දාපුවම පොඩි ගාණක් කියලා කාට හරි දීලා තමයි බැංකුව පවත්වාගෙන යන්නේ. ඒ වගේ අපි මතකයි ශ්‍රී ලංකා බැංකුව පොඩ්ඩක් හදාගෙන ඉච්චිලානේ. අපි ඒගොල්ලන්ට මේ අවස්ථාවේදී රාජ්‍යයේ මත මැදහත් වෙලා බැංකු ටික වට ගන්න කිව්වා. ඉතින් අපි ඉතාලිය ගියාම මම දැක්කා මේ ආර්ථිකය ගොඩක් වැටිලා. නමුත් ලෝකේ තියෙන පොසත්ම රාජ්‍ය වතිකානුව ඒ රාජ්‍යයට උදව් කරනවා. ඒතර වතිකානුවට මුදල් ලැබෙන්නේ තමුන්ගේ සේවාදායකයෝ කවුද? භක්තිවන්තයෝ හැම පැත්තෙම එනවා. දැන් ඉන්දියාවට ගිහිල්ලා බලද්දී ඉන්දියාවේ තියෙනවනේ අර ප්‍රසිද්ධ තිරුපති දේවාලය. මෙතන ඉන්දියාවෙන් කාලයකට විතර ඒකෙන් සලකන්න පුළුවන්. මිනිස්සු නගිනවා ඒ ප්‍රමාණයට සල්ලි දානවා බරට මේ පැත්තේ සල්ලි මේ පැත්තේ මමත් අවුරුදු ගානක් ඉස්සෙල්ලා මම මිනිස්සුන්වත් එක්ක ගිහින් මගේ දුව ඉන්දියාවේ ඉගෙන ගත්තා. එනකම මොයිසෝ යන් තිරුපති කියලා මමත් ගියා. පළවෙනි අවස්ථාව දැක්කේ. මොයිසෝ නැග්ගා. කොහෙන්ද වන්දන් සල්ලි දැම්ම ගන්න. මම ගියා මට නම් බෑ කියලා. මොකද බර කෙරලා මට සල්ලි දෙන්න දන්නේ නැහැ. ඔයා කරගන්න කියලා දීලා. ඒ ගානට සල්ලි දානවා. ඊට පස්සේ ස්කෝප් පෝලිං අරගෙන ගිහිල්ලා මොනතරම් සල්ලි ටිකක් ලැබෙනවද? එහෙන් ගමෙන් පන්සලෙන් ගමට මිසක් ගමෙන් පන්සලට මිසක් ගමෙන් පල්ලියට මිසක් පල්ලියෙන් ගමටයි පල්ලියෙන් පන්සලට යන සිස්ටම් එකක් තාමත් ලංකාවේ නැහැ. ඒ නිසා තමයි මූලධර්මවාදීව බිහි වෙන්නේ කියන එක නේද? මේ ළඟදී මම සමාජ සේවයක් එමෙති වශයෙන් හිතුවා. ඇයි මේ ආගම වෙනස් කරලා
මුදලට මිනිස්සු හැරෙන්න යනවා. අපි මේකට උපදෙස් ටිකක් දෙමු. අපි කරමු. එතකොට පොදු බලවේගයට ඒගොල්ලන්ට මේගොල්ලන්ට වඩා අපිට මිනිස්සුන්ට පුළුවන් වෙනවා යථාර්ථය කියලා දීලා තැනකට යන්න. සුදුසු අය කවුද වැඩි? මූල්‍ය කල්පනාකරන පිළිබඳ. බුදුමල්ලා තමයි මූල්‍ය කල්පනාකරණය කරන්න පුළුවන්. හොඳම සුදුසු බවට මම හිතන්නේ මම යෝජනා. ඒ වගේ ඔයගොල්ලෝ විදිහින් අපි ගොඩක් දේවල් දැන් කරගෙන යනවා. දැන් මම කිව්වා දැන් ඔයගොල්ලන්ට අපි ලෑස්ති කරලා තියෙනවා දඹදිව යන්න. ජීවිතේ වියපත් කාලේ ආගමට කිට්ටු වෙන වැඩි නේද? ආගමට කිට්ටු වෙනවා වැඩි. බබෙන් බවට යන ජීවිතේ ඊළඟ ආත්මේ හොඳ තැනක ඉපදෙන්න තමයි බෞද්ධය බලන්නේ. ඒ නිසා අපි ඒගොල්ලන්ට දැන් හොඳ ප්‍රොජෙක්ට් එකක් ලෑස්ති කරලා තියෙනවා. සම්බන්ධ වෙන්න. අඩු මුදලකට පොඩක් අඩුවට ෆ්ලයිට් එකේ තමයි යන්නේ. කෝච්චි වල නැහැ නේද? රස්තයක් වෙන්න බෑ. ඔයගොල්ලන්ගේ සංගමයත් අපිත් එක්ක එන්න. අපි ඒකට ලොකු ඩිස්කවුන්ට් දීලා තාමත්ම හොඳ විදියට ලාභකින් තොරව අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් දැන් අපි හදාගෙන යනවා එක පැත්තකින්. තව පැත්තකින් දැන් ආබාධිතයන්ට දැන් වැඩිහිටියන්ට ශ්‍රමිකයන්ට දැන් මම රාක්කයක් කරනවා දීලා තියෙනවා. මොකක් හරි නිෂ්පාදනය කරනවා. නේ නිෂ්පාදනය විකුණ ගන්න. වෙළඳ පොලක් තියෙනවා. කොහෙද මේ වෙළඳ පොල ඇති කරගන්න? තමගේ බහඬ නිෂ්පාදනය කරනවා. නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිලාභ නැවත ලබා ගන්න නම් වෙළඳ පොළ සකස් කරලා තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනේ. ඒක මගේ අදහසක් අනුව දැන් සුපර් මාකට් එකේම රාක්කයක් අපිට හම්බුලා තියෙනවා. තමුන්නාසලා මොනවද නිෂ්පාදනය කරනවා නම් අන්න මම වෙළඳ පොළ සකස් කරලා තියෙනවා. ත්‍රිවිධාමික බැංකු සංගමයට අපි ආරාධනා කරනවා යම් සොයන රැකියාවල් කරලා ගෙවල් වල ඉඳලා මොනවද කරන්න පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් ඒ එක ගෙදර නිකන් ඉඳ අමාරු නම් දන්නවනම් ලෝකෙ පිළිබඳ අවබෝධයකුත් තියෙනවා නම් අනිත් පැත්තෙන් තමුන්ට පුළුවන්කමක් තියෙනවා ගවේෂණය කරලා වෙළඳ පොළට යවිය යුතුකමක්ද කියලා හිතනවා නම් බුදුමලට පුළුවන් වෙනවා අවස්ථාවක් තියෙනවා දෙන්න හැබැයි කෙලින්ම කොමිස් නැතුව කෙලින්ම ඩිරෙක්ට් චෙක් එක දෙන්න වැඩ පිළිවෙල අපිට. හිල් සුපර් මාකට්, කාගිල් සුපර් මාකට්, සතොස ඒ වගේම ලක්ෂල ඕන තැනකට තමුන්නාස්ලාගේ බඩු ගුණන්න පුළුවන්. ඒ රාක්කේ කරාක්කයි හැමතැනම තැනක එක රාක්කයක් ඒකේ ආබාධ සහ වැඩිහිටි ජනතාවගේ භාණ්ඩ විතරයි නිෂ්පාදනය කරන්නේ. විකුණන්න පුළුවන් කියන එක ගැන ගත්තා. ඒකට දැන් කැබිනට් පත්‍රිකාවක් දාලා සම්මත කරගත්තා. දැන් ක්‍රියාත්මක කරන්න දෙනවා. ඒක බොහෝ දේවල් අපිට තියෙනවා. ඊළඟ අපි දන්නද වැඩිහිටි පත්‍රයෙන් පස්සේ තමගේ ජීවන කර්තව්‍ය ඉෂ්ට කිරීමට අපහසු තත්ත්වයක් තියෙනවා. ඔය ටොයිලට්ස් වලට යද්දී ඒකටත් HS කෝඩ් එක වෙනස් කරලා සොයන් කොමෝඩ් එකක් දෙන්න දැන් මම යෝජනා කරනවා. මේකට මට හිනත් තුන අපේ සුසුපාල මන්ත්‍රීතුමා ඉස්සර මන්ත්‍රීතුමා කියනවා චන්දිල්ලුවනේ. එතුමාගේ දක්ෂතාවය අතුන දෙපැත්තෙන් ඉන්නවා. මගේ යාළුවා නැත්නම් අද පාර්ලිමේන්තුවේ. ඉතින් කොහොම සුන්දර මිනිස්සෙක් වුණා. ඉතින් එතුමාවත් මම හිතන්නේ මේ මගේ නම තියලා කෙනෙක් තමයි එතුමාත් පත් කරේ. ෆීලික්ස් නෙමෙයි ෆීලික්ස් ඩයස්. එහෙම නේද? ෆීලික්ස් ඩයස් තමයි පත් කරේ. පත් කරලා දාලා බැලුවා මේක අනාගාමී කියලා නෑ. එක්ස්පීරියන්ස් එකෙන් සියලු දෙනාම එකතු කරගෙන බුදුමා දන්නවා නේ. හොඳ පරිපාලනයක් ගෙනල්ලා ඉතාමත්ම ජනප්‍රිය මහජන බැංකුවේ සභාපති ලංකා බැංකුවේ සභාපති වශයෙන් තමුගේ ප්‍රභාව තියාගෙන කටයුතු කිරීම ඇත්ත වශයෙන්ම අපිට ආඩම්බරයක්. ඒ වගේ චරිත තමයි තමුන්නාසලා තුල තියෙන්නේ. ඉතින් අද 2030 වෙනකොට මේකේ වැඩිහිටියෝ ගාන 124ක් වෙනවා. පොඩි ගානක් නෙමෙයි. දැන් වැඩිහිටියන්ගේ ගාන මයින් නිර්මාණකයේ තමයි 7. ලකිසෙවයි. 7න් තමයි 7 නම් 14ක් නම් හොඳ තත්ත්වයකට. දැන් අපි 14 පැනලා මේ ආසියානු කිසිම රටක් 17 පැනලා නැහැ. අපි 14ට කිට්ටු වෙනවා. බලන්න. දැන් බංගලාදේශයේ එතකොට ඔය අනිත් රට නේපාලේ දැන් 7යි නැත්නම් 8යි තමයි ධර්ම තියෙන 14ට කිට්ටු වෙලා නැහැ කවුරු. අපි 14යි. තව ටිකක් කලින් 2050 දී 50%ක් අපේ අවුරුදු 60 වෙන්නයි. ප්‍රශ්නයක් ඉතින් එනවා ඉස්සරහට. මොකද්ද ප්‍රශ්නේ දැන්? තරුණ ජනගහනය එන්න අඩු වෙලා 100%කටත් අඩුයි. පුංචි පොළ රත්තරන් කියලා
අපි නැති නාස්ති කරගත්තනේ. මතකද? නැති නාස්ති කරගෙන ඉඳලා. හැබැයි ඒ තවත් එකක් තියෙනවා මේ කාන්තාව හරි වාසනාවකට අපි බොහොම කර්මකාරයෝ කියලා හිතන වෙලාවකට පිරිමි. කාන්තාව 76 පිරිමි 72යි. එතකොට වැන්දපු වෙන්නේ පිරිමි. හරි ප්‍රශ්නයක් ඒකක් දැන්. ඉතින් මට දැන් දීලා තියෙන්නේ දැන් අපේ මගේ අමාත්‍යංශ සේම තියෙන ළමා කටයුතු තියෙන කාටද? අපේ කල්ලි අධ්‍යක්ෂතුමාට. ඊළඟට මට දීලා තියෙන්නේ ආබාධිත ළමයි. කාන්තා කටයුතු එතුමාට. මට හම්බෙලා තියෙන වැඩිහිටි කාන්තාව. මොකක් කරලා කරුණක් කරලා දිනනවා. ඊළඟට බලන්නකො මේක හැටි. අතපය තියෙන හොඳ කට්ටියට අදවච්ච එක්කනට මේ ජාල කන බොන අපේ එහෙම. දිටිකාන්ත බුටිකක්. මොන හරි වුණත් මට තමයි ප්‍රශ්න තියෙන්නේ. මම ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් තියෙන ඉඳ පුංචි වැරදක් වුණත් ඒගොල්ලෝ දන්නා වහගන්න. ඉතින් ඒකත් හොඳ ප්‍රවණතාවක් කියන එක මතක් කරගන්න. ඉතින් සදා සමය ගත කරන අය වෙනුවෙන් අපි යමක් කරන්න ඕන විශේෂයෙන්ම ඔබතුමාට මම ප්‍රශංසා කරන මම මේකදී දීර්ඝව කතා කරන්නේ නැහැ. අපි එකතු වෙමු. එකතු වෙලා වැඩ කරමු. මහජන බැංකුව හදලා තියෙන්නේ 1950. ලංකා මහ බැංකුව 1950 නේද? හරි ලංකා බැංකුව හදලා තියෙන්නේ 1939. මහජන බැංකුවේ 61 NSB 1992. 72 සමානයි. ස්පේන්ෙත් නෑ. 72 හම්බෙලා තියෙන්නේ මොකද හේතුව මේ මහජන බැංකුව හදපු කාලේ ඔක ඇදී මධ්‍යම පරිධියකට නේද? ඔක ජයල මම තමයි පළවෙනි account එක තිබුණේ. ජයල. මට තමයි විවෘත කරේ. නමුත් ටික කාලයක් යද්දී ගමට ටික කාලයක් යද්දී ඔක හැම කෙනෙක්ම ඔකට ආවා. ලංකා බැංකුව හැදුවත් සල්ලි ගානේ. ඒ කාලේ වැඩිම ගණදෙනුගේ ලංකා බැංකුව එක්ක ටිකක් සල්ලි තියෙන මිනිස්සු ව්‍යාපාරිකයෝ. ගමට ගෙනියන්න ඕනයි මහජන බැංකුවේ. ඒක ප්‍රමාණවත් එක්ක නැති නිසා තමයි ජාතික ඉදිරි බැංකුව. හරිද? හරිද වැරදිද මම දන්නේ. පොඩි වැරදිලා කියන්නේ මොකද අපිටත් දැනගන්න ඕන. ඉතින් මම අද සන්තෝෂ වෙනවා මේ තත්ත්වෙට මේ රට අපු කියන්නේ කෙසේ වෙතත් බැංකුව නැත්තම් අපිට මුකුත් කරන්න බෑ. අනිත් එක දැන් තමුන්නාසට ඕන තරම් තියෙන අවස්ථාවල් මේ මම කියන්නේ පටන් ගන්න ගොඩාක් තියෙන අවස්ථාවල් තමුන්නාසලගේ දැනීම අනුව කටයුතු කරන විවිධ ශ්‍රේෂ්ඨවල විවිධ රික්තයන් තියෙනවා. බොහොම ලොකු රික්තයන්. තවත් පැත්තකින් දැන් මේ වැඩිහිටි තරුණ ජනගහනේ අඩු නිසා අවස්ථාවක් තියෙනවා තමුන්නාසලට සේවය කරන්න. මේ එක්ස්පීරියන්ස් එක ගන්නවා. දැන් ඩුබායි වල පිටරටවල වැඩි ඉල්ලුමක් තියෙන විශ්‍රාමිකයන්. විශ්‍රාමිකයන් තමයි ඉල්ලුම තියෙන්නේ. ඉතින් දාලා යන්න බැරි කම තමයි තියෙන්නේ මේව ඇත්තටම කියනවා. මොකද තරුණ දැන් ළමයි හොඳට උගන්වලා ගත්තන් පස්සේ තමුන්නාසලගේ ළමයි යනවා දාලා. ඉතින් තමුන්නාසලා කොටු වෙනවා. ගේ බලාගෙන ඉන්න වෙනවා. තාප්පේ ගහලා තියෙනවා හොඳට. ලක්ෂ 5ක ගේට්ටුවක් දාලා තියෙනවා. බල්ලෙකුත් ඉන්නවා. අම්මයි තාත්තයි දාලා පුතාලා දුවලා යනවා. ඉතින් ඒක නිසා අපි දැන් ඒකටත් ක්‍රමයක් හදලා තියෙනවා. කියන්නේ එහෙම ප්‍රශ්න තියෙනවා. කියා ගිවස්ලා අපි අපේ සමාජ සේවා අමාත්‍යාංශය පුරුදු කරලා. ඔයගොල්ලන්ගේ වැඩිහිටියෝ බලා ගන්න. ඒ වගේ මම යෝජනාවක් කරන්නම් මේක හොඳට සාර්ථකද කියලා බලන්න. අන්ට වැඩිහිටි මේකක් හදන්න බැංකුවේ. තමුන්නාසලගේ ප්‍රභාව තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ දැන් ඕස්ට්‍රේලියාවේ මම ගණන් බැලුවා 1,50,000ක් දීමනාවක් දෙනවා විශ්‍රාමිකයන් පස්සේ. ऑस्ट्रेलियन डॉलर 1,70,000 1,70,000 දීමනාවක් දෙනවා මොනවද දෙන්නේ ජීවත් වෙන්න. ඒකට වින්ටර් එක තියෙනවා සීතය එනවා. ඒගොල්ලෝ කැමති. ඒක ලක්ෂයක් දීලා මෙහෙ ඉන්න කැමති. 1.50ක්ම දීලා ඉන්න කැමති. ඉතින් කැමති නම් මේ අලුත් යෝජනාවක් කරන්න මම හිතුවේ මේක වෙන මේ මාධ්‍යට යන්න ඕනේ. කැමති නම් ඒ විදේශිකයන් වෙනුවෙන් විතරක් ඉන්න විදේශිකයන් වෙනුවෙන් අරමුදලක් ලෑස්ති කරලා රජෙනුත් නිකන් ඉදමක් ඉල්ලගෙන පරිපාලනය කරන්නත් දන්න කට්ටිය නිසා හදන්න බලන්න කොහොමද කියලා. ඊදෙනෙක් ඒද කියලා බලන්න. මොකද කොරියාව ගිහිල්ලා බැලුවා යාගේ ප්‍රොජෙක්ට් එක සිල්වර් 9 ප්‍රොජෙක්ට් කියලා.
පුදුම ආදායමක් තියෙනවා. ඉතින් තමුන්නාසලගේ නම හොඳ නිසා බැංකු විශ්‍රාම ශාලාව කිව්වොත් ඕන තරම් එයි. මම හිතන්නේ එතකොට ලබන පාර තව අවුරුද්දක් දෙකක් ගියාම මේකෙන් ගොඩක් තමුන්නාසලගේ සුබ සාධන කටයුතු වලට විශාල මුදලක් එකතු කරන්න පුළුවන් කියලා මගේ පුද්ගලික අදහසක් විදිහට මේක ඉදිරිපත් කරනවා. ඒකත් මෙයාට සලකා බලන්න කියලා ඉල්ලමින් ඊට වැඩි මම කතා කරන්නේ නැහැ. අපි ස්තුතිවන්ත තමුන්නාසලට. ඉතින් අපි තත්ත්වය හොඳයි දැන්. ජපානයේ අවුරුද්දකට ට්‍රිලියන 100ක් වැඩි කියන වැඩි වියදම් කරනවා. ට්‍රිලියන. පොඩි ගාණක් නෙමෙයි. මම මේවා ගැන පොඩ්ඩක් කතා කරලා මහ භාණ්ඩාගාරයට කතා කරලා ජනාධිපතිතුමාට කතා කරලා ඒ සේවාව ලබා ගන්න පුළුවන් අයට සේවාව දෙන්න කටයුතු කරන විතරක් නෙමෙයි බොහොම සන්තෝෂ වෙනවා තමුන්නාන්සලාගේ වගේ උගත් නුගත් සල්ලි දැක්ක කට්ටිය ඇස් දෙක තිබුණේ සල්ලි වල මොනරු ගොඩක් දැකලා ඇති එහෙනම් කැලේක ගිහිල්ලා දැන් මොනරු දකින්නේ මොන් තමුන්නාන්සලා මොනරු කොච්චර දැකලා ඇද්ද මොනරා කොහෙද ඉන්නේ කියලා දන්නවනේ කොල්ලේ ඉන්නවනේ මොනරා ඉතින් ඒවා දැකලත් ඇති ඉතින් ඔයගොල්ලන්ගේ ජීවිතය සාර්ථක වෙන්න දීර්ඝායුෂ ලැබෙන්න මෙම සංවිධානයේ දිගින් දිගටම කටයුතු කරන්න අපේ අමාත්‍යාංශයත් එක්ක බද්ධ වෙන්න අපි සියලු දේවල් තමුන්නාන්සලා වෙනුවෙන් කතා කරන්න ක්‍රියා කරන්න පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ අමාත්‍යවරයෙක් වශයෙන් පුරුදු වෙන අතර ඔබගේ මේ රට බේරගත්තු අපේ සාමය ඇති කරගත්තු ගැන හිතලා ඉදිරියේදී තීන්දුව తీරන කෙනෙක්ට ඒ ගැන ටිකක් හිතන්න කියලා. බලකිරීමක් නැහැ ටිකක් හිතන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මටත් ඒ ගැන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මමයි විජේ ඔසී තමයි ගියේ මෙතුමා දන්නවා. කොටි හම්බෙන්න ගියේ. අනේ සේරම් බැලලා මම විතරයි ජීවත් වෙලා ඉන්නේ. දැක්ක දේවල් දැකද්දි පුදුම හිතෙනවා මේ කොහොමද මේ රට මේ තත්ත්වයට ආවේ කියලා. ඉතාමත්ම භයානක තත්ත්වයක් තිබුණ ඒ කාලේ. මම ඕනනම් ලබන පාර පොඩි සීඩී එකක් තියලා දෙන්නම් මාළංග විතර එක තියෙන්නේ. ඕලගේ සංගමයට ඒක බලන්න පුළුවන් වෙයි. බලපුවම තේරෙයි. එදා සහ අද ප්‍රතිපත්ති සහ වෙනස් වීම. ඔය පිළිබඳව ඉතින් කතා කරන්න ටිකක් දිගට කතා කරන නිසා මම කතාව අවසන් කරනවා. ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම බොහෝම සන්තෝෂ වෙනවා. මෙයන් දැන උගත් රටට සේවය කරපු රටේ භාණ්ඩ හුමාරුවෙන් පස්සේ ඇතුනේ මූල්‍ය සල්ලි දීලා තමයි ඉස්සර පොල්ට ඇවිල්ලා බඩු දීලා ඒක ගත්තේ මේක ගත්තේ කුල හැදුනත් එහෙම දුරාව ගිහම දුරසිට රාගෙන ආපු කට්ටිය කරාව ගිහම කරදීසිට මාළු ගෙන ආපු කට්ටිය ආචාර්ය ගිහම ආයුධ හදපු කට්ටිය කුලත් එහෙම තමයි හදලා දෙන්නේ මුදල්ලාෙන් පස්සේ කුල නැතුව ගියා දැන් මටත් පොඩි එක්ස්පීරියන්ස් එකක් ආවා මම දැන් විදුලි බල ප්‍රවාහන ඊළඟට මේ දීවර ඔය 3-4 බලද්දී මෙතරම් සුන්දර මාත්‍රයක් දැක්කේ නැහැ. මොකද මම දැක්කම ළඟදී තිබුණ බීරියාගේ ජාතික උත්සවය. ඉතින් බීරියාගේ ජාතික උත්සවය කියලා ගොඩ ඇහෙන්නේ නැහනේ. ඒගොල්ලෝ කරන්නේ අතින් මෙහෙම කරනවා. අප්පුඩි ගහන්නේ නැහැ මෙහෙම කරනවා. ඊළඟ සංඥා භාෂාවෙන් තමයි කතා කරන්නේ. සංඥා භාෂාව පිළිගත් භාෂාවක් බවට පත් කරුවා අපි 50න් පස්සේ. යෝජනාවක් කරා. ඉතින් මම බලන්නේ සුද්ධොත් ඇවිල්ලා නිව්සීලන්ත වලින් සුද්ධෝ. තව සුද්ධෝ කීප දෙනෙකුත් ඇවිල්ලා. දැන් මෙහෙම සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරද්දී අර කියන එක හස්ත භාෂාවෙන් සාකච්ඡා කරද්දී කියද්දී ඒගොල්ලොත් මෙහෙම කරනවා. මොකද ඒගොල්ලන්ටත් මේක තේරෙනවා. බලන්න කොහොමද කියලා මේ ලෝකෙ හැදෙලා තියෙන්නේ. ඒගොල්ලන්ටත් තේරෙනවා. මම හිතුවා මේ අපේ ලංකාවේ අපි සේරම බිහිරුණා මේ ජාතික ප්‍රශ්න නැහැ නේද? අපි සේරම එහෙම වුණා නම් මේ භාෂාවට ගහගන්නේ නැහැ. මොකද මෙහෙම කර කර ඉන්නද? ඒ මොකද මෙහෙම කරමින් මගේ වචන සල්පය අසන්න.